මම පුබුදු ජයගොඩ පෙරටුගාමි සමාජ දෙපක්ෂයේ අධ්‍යාපන ලේකම්. අද අපි විශේෂයෙන් මේ මාධ්‍ය හමුව කැඳවන්න තීරණය කරේ මේ වෙනකොට සිරගත කරලා ඉන්න සිසු කම්කරු ක්‍රියාකාරකයන් සඳහා දැවැන්ත මර්ධනීය තත්ත්වයක් ඒ වගේම ඒ අයගේ ජීවිත අවදානමක් උද්ගත වෙලා තියෙනවා ඒක සම්බන්ධ සාකච්ඡා කරන්න. අද මේ මාධ්‍ය හමුවට මා සමග සහභාගී වෙනවා අපේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ සහෝදරයා. ඊයේ දවසේ වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව කරපු PCR පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වුණා. ඊයේ සවස නිකුත් වුණු ප්‍රතිඵල වලට අනුව ඇය කොවිඩ් ආසාදිතයි කියලා තහවුරු කරලා තියෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රී වෙනකොට ඇයව අඹේපුස්සේ පිහිටලා තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන ගියා. දැන් මේ සිදුවීම එක්ක බැඳිච්ච අතීත සිදුවීම් ගණනාවක්ම තියෙනවා. එකක් තමයි මේ රැඳවියන්ට කොවිඩ් ආසාදනය වීමේ අවදානමක් තියෙනවා කියන එක දිගින් දිගටම මතු කරද්දී අධිකරණයේදී මතු කරද්දී ඊට පස්සේ බන්ධනාගාර කොමසාරිස්වරයා හමු වෙලා විවිධ පාර්ශ්ව හරහා මේක මතු කරද්දී මානව හිමිකම් සංවිධාන දේශපාලන පක්ෂ තානාපති කාර්යාල මේ සියලු දෙනා මැදි හැත්තේදී බීරියලින්ට වීණා වාදනය කරනවා වගේ තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව හිටියේ. දැන් අපි දිගින් දිගටම කියමින් හිටියා මේ රක්ෂිත බන්ධනාගාර ගත කරලා සිටින සිසු කම්කරු ක්‍රියාකාරීන් 5 දෙනාට කොවිඩ් වැළඳීමේ බරපතල අවදානමක් තියෙනවා කියලා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ පහුගිය අගෝස්තු 3 වෙනිදා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පතට විරුද්ධව පාර්ලිමේන්තුව ඉදිරිපිට තිබුණු උද්ඝෝෂණයට අදාළව. ඒ උද්ඝෝෂණයේදී පොදු දේපළ වලට හානියක් සිද්ධ වුණා කියන එක පොදු දේපළ වලට අනර්ථයක් සිද්ධ වුණා කියන එක තමයි උන්ට එරෙහි චෝදනාව විදිහට ඉදිරිපත් කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පොදු දේපළ වලට අනර්ථයක් සිද්ධ වෙන ඕනෑම අවස්ථාවක සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ ඒ නිශ්චිත සිදුවීම සිදුවෙන අවස්ථාවේදී. එවැනි ඒ අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදු නොකර එතනින් පස්සේ රෑ ගෙවල් වලට ඇවිල්ලා තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ කරේ. උදාහරණයක් විදිහට චමීර කොස්සත්ත සහෝදරයාවත් කෝෂිලා හංසමාලි සහෝදරියවත් 3 වෙනිදා රාත්‍රී 9ට 10ට විතර ගෙවල් වලට ගිහිල්ලා පැහැර ගන්න ආකාරයෙන් තමයි උන් අත්අඩංගුවට ගත්තේ. ඊට පස්සේ 5 වෙනිදා අගෝස්තු මාසේ 5 වෙනිදා නැවත ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා සංගමේ සභාපතිවරයාව අමිල සංදීප නැමැති ශිෂ්‍ය නායකයාව ඔහුව පොලිස් නිල රථයක් නොවන වෑන් රථයකින් පොලිස් නිල ඇඳුම් ඇඳගෙන නැති සිවිල් ඇඳුමින් සැරසුණු නාඳුන පුද්ගලයන් රසක් ඇවිල්ලා පැහැරගත්තා. ඒ පැහැර ගැනීම සම්බන්ධ විමසන්න විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල පරිපාලනය මිරිහාන පොලිසියට ගියාට පස්සේ මිරිහාන පොලිසිය එවැනි අත්අඩංගුවට ගැනීමක් සිදු කළා කියන එක ප්‍රතික්ෂේප කළා. ඒ වගේම මහරගම පොලිසියට, තලංගම පොලිසියට සහ නුගේගොඩ පාගොඩ පහරේ පිහිටි පොලිස් විශේෂ ඒකකයට කතා කළාට පස්සේ ඔවුන් ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ට පොලිසිය කියලා තිබුණේ එවැනි අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණේ නැහැ කියලා. ඒ නිසා මේක නිශ්චිතවම පැහැර ගැනීමක්. පස්සේ අපි හොයාගත්තා ඌව මිරිහාන පොලිසියට අරගෙන ගිහිල්ලා එතනින් පස්සේ තලංගම පොලිසියට දීලා තියෙනවා කියලා. ඒ වගේම අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුවා වසන්ත මුදලිගේ ඔහු ඒ ශිෂ්‍ය නායකයව පැහැර ගනු ලැබුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙලා එතනින් එමින් සිටියේදී. වැඩසටහන අවසන් වෙලා පාන්දර 1ට විතර ඔහුව පැහැර ගැනීමට ලක් වුණේ. ඒකෙදිත් දිගින් දිගටම ඔහු ප්‍රසිද්ධ තලයේ පෙනී හිටියා. ඔහු මාධ්‍ය සාකච්ඡාවල හිටියා. ඊට කලින් දවසෙත් ඔහු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන විසින් සංවිධානය කරපු උද්ඝෝෂණයේ කතාවක් පවා පැවැත්තුවා. ඒ ප්‍රසිද්ධ තලයේ ඉදිද්දී ඔහු අත්අඩංගුවට ගන්නේ නැතුව මහර විශාල පොලිස් කණ්ඩායම් ගෙනල්ලා වටලලා ඔහු අත්අඩංගුවට ගත්තා. එතකොට මේ මුළු ක්‍රියාවලියම ගත්තට පස්සේ නිශ්චිතවම පේනවා බිය ගැනීම ඉලක්ක කරගත්ත දේශපාලන පලි ගැනීම ඉලක්ක කරගත්ත ක්‍රියාවලියක් ගියේ කියලා. ඒකට සාමාන්‍යයෙන් බන්ධනාගාරයට අදාළව මූලික රෙගුලාසියක් තියෙනවා. රක්ෂිත බන්ධනාගාර ගත කරන සියලු රැඳවියන්ව බන්ධනාගාරයට රැගෙන එන්න පෙර දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තියෙනවා කියලා. නමුත් රජරට විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙක් වෙච්ච හේෂාන් හර්ෂණව ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මේ දක්වාම ඔහුව නිරෝධායන මධ්‍යස්ථානයකට යවලා නැහැ. ඔහුව තියාගෙන ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේමයි. ඊටාම දුෂ්කර කොන්දේසි යටතේ සහ රෝගය බෝ වීමේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ දැවැන්ත අවදානමක් සහිතව. ඒතර අර 3 දෙනාව චමීර කොස්සත්ත වසන්ත මුදලිගේ සහ අමිල සංදීප කියන 3 දෙනාව බදුල්ලේ තල් දෙන ප්‍රදේශයේ පිහිටලා තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථානයකට අරන් ගියා. එතනදී ඒ 3 දෙනාට කොවිඩ් ආසාදනය වුණා.
එතනදී ඒ තිදෙනාට කොවිඩ් ආසාදනය වුණා. ඒතකොට නිරෝධායන මධ්‍යස්ථානට අරන් ගියේ කොවිඩ් ආසාදනය වීම වැළැක්වීම සඳහා කියලා. නමුත් එතනදී ඔවුන්ට ආසාදනය වුණා. ඔවුන්ට අගෝස්තු මාසේ 22 වෙනිදා තමයි ඔවුන්ගේ PCR එක ගන්න ඒ නියදිය ලබා ගන්න. එතනින් පස්සේ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් තමයි බන්ධනාගාරයේ තුලදී මේ අයට කොවිඩ් ආසාදනය වුණේ. මොකද ඒ වෙනකොටත් ඔවුන් බන්ධනාගාරයේ බාරයේ හිටිය දින 14කට වඩා. ඒ නිසා නිශ්චිතවම බන්ධනාගාරයේ තුලදී තමයි ඔවුන්ට රෝගය ආසාදනය වුණේ වෛරසයේ බීජෞෂ්ණ කාලයත් එක්ක බලද්දී. ඊට පස්සේ 22 වෙනිදා මේ අයගේ සාම්පල් එක අරගෙන 24 වෙනිදා ඔවුන් රෝගී කියලා දැනගත්තට පස්සේ මේක වසන් කළා. රෝගය තියෙනවා කියන එක වසන් කළා. අවම වශයෙන් ඒ අයටවත් ඥාතීන්ටවත් නීතිඥයන්ටවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ නැහැ ඒ අය ආසාදනය වෙලා කියලා. 27 වෙනිදා අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ඇතුළු වෛද්‍යවරු කණ්ඩායමක් විසින් තමයි ඒ ස්ථානයට කඩා පැනලා කිව්වේ එතන 85 දෙනෙක් රෝගී වෙලා ඉන්නවා. ඒ අයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දිය යුතුයි කියලා. බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ අය කොවිඩ් ආසාදනය වෙලා කියලා දැනගත්තට පස්සෙත් වෛද්‍ය ප්‍රතිකාර නොදී දවස් 3ක් හංගගෙන හිටියා කාටවත් කියන්නේ නැතුව. ඊට පස්සේ තමයි 28 වෙනිදා ඔවුන් කිලිනොච්චියේ අයියකච්චි රෝහලට යවන්නේ. ඒ රෝහලට යවුවට පස්සෙත් ඒ රෝහලේ ඔවුන් තියාගන්න දින කීපයයි. 28 වෙනිදා යවලා පළවෙනිදා වෙනකල් විතරයි ඔවුන් තියාගන්නේ. දින 3ක් 4ක් තියාගන්නේ. එතකොට එයාගේ තර්කේ තියෙන්නේ 22 වෙනිදා තමයි PCR සඳහා නියදිය ලබා ගත්තේ, සාම්පලය ලබා ගත්තේ. ඒක නිසා ඒකේ දවස් 10 සම්පූර්ණ වෙනවා පළවෙනිදාට. පළවෙනිදාන් පස්සේ තියාගන්න බෑ කියලා. මොකද රජයේ රෝහල් වල දින 10ක් තමයි තියාගන්නේ. රජයේ රෝහල් වල රෝගීෙක්ව දින 10ක් තියාගෙන නමුත් රෝහලෙන් ඉවත් වුණාට පස්සේ නැවත දින 4ක් හෝ 5ක් නිවසේ නිරෝධායනය වෙන්න කියලා තමයි ඒ අය යවන්නේ. නමුත් මේ අයට මොකද කරේ? මේගොල්ලන්ව දින 10 කියලා රෝහලේ තියාගෙන ඉඳලා දෙවෙනිදා උදේ වෙද්දි ගෙනාව නැවත වැලිකඩට. ඒතර වැලිකඩට ගෙනල්ලා ඒ අයට වෙනත් වෛරස් ප්‍රභේදයක් ආසාදනය වීමේ අවදානම තිබුණා. ඔවුන් ඒ වෙනකොටත් රෝගී වෙලා සම්පූර්ණයෙන් සුව වෙලා නොහිටපු නිසා ඔවුන්ට රෝගය බරපතල වීමේ අවදානම් සහගත වීමේ තත්ත්වයක් තිබුණා. ඒ වගේම ඔවුන්ගෙන් අනිත් රැඳවියන්ට රෝගය බෝ වීමේ අවදානමක් තිබුණා. PCR එකක් පවා නොකර තමයි පරීක්ෂණයක් පවා නොකර තමයි ඔවුන්ව ගෙනාවේ. ඒතර දැනටත් ඒ හතර දෙනාව චමීර කොස්සත්ත, වසන්ත මුදලිගේ, අමිල සංදීප සහ හේෂාන් හර්ෂණ කියන හතර දෙනාව වැලිකඩ බන්ධනාගාරයේ ඊටාම අවදානම් සහගත කොන්දේසි යටතේ 10 දිනකටවත් ඉන්න ප්‍රමාණවත් නැති කාමරයක් ඇතුලේ 40 දෙනෙක් විතර දාලා ඔවුන් රඳවා තියාගෙන ඉන්නවා. ඒ නිසා මේක ඔවුන්ට රෝගය බෝ කිරීම සඳහා චේතනාන්විතව කටයුතු කිරීමක්ද කියන ප්‍රශ්න මතුවෙනවා. කෝෂිලා හංසමාලි සහෝදරි සම්බන්ධයෙන් ගත්තොත් ඇයව මුලින්ම මීගමේ පල්ලම්සේන නිරෝධායන මධ්‍යස්ථානට අරන් ගියා. එතනින් පස්සේ ඇයව නැවත අරගෙන ආවා වැලිකඩට. ඒකට වැලිකඩදී ඇය රඳවලා හිටපු ස්ථානය කියලා කියන්නේ අඩි 10-12 කාමරයක්. ඒ අඩි 10-12 කාමරය ඇතුලේ 21 දෙනෙක් හිටියේ. ඒකට මේක සම්බන්ධ අපි දිගින් දිගටම දැනුම් දුන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ විවිධ අය කතා කරා. විවිධ දේශපාලන පක්ෂ කතා කරා. ඒ වගේම මානව හිමිකම් සංවිධාන කතා කරා. ඒ වගේම වෘත්තීය සමිති කතා කරා. ඒ වගේම විදේශ ස්ථානාපති කාර්යාල කතා කරා. මේ සියලු දෙනා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ අයට කොවිඩ් ආසාදනය වීමේ ඒ අයගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම බාර ගන්න කියලා. ප්‍රශ්නේ තියෙන්නේ එහෙම කිසිම වගකීමක් බාරගත්තේ නැහැ. අවසානයේදී ගිය බ්‍රහස්පතින්දා මේ ප්‍රශ්නයට අදාළව අධිකරණ අමාත්‍යවරයා සමග අපි සාකච්ඡාවකුත් ගත්ත පක්ෂ විදියට. ඒ සාකච්ඡාවේදීත් අපි අවධාරණය කරා මේ අයට කොවිඩ් බෝ වීමේ අවදානමක් තියෙනවා. ඒ නිසා ෂණික මැදිහත් වීමක් අවශ්‍යයි කියලා. ඒකට අධිකරණ අමාත්‍යවරයා අපිට දැනුම් දුන්නේ ඔහු ඒ සම්බන්ධ දැනුම් දීමක් කළා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට කියලා. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මේ අයට රෝගය බෝ වීම වැළැක්වීම සඳහා කිසිම පියවරක් කිසිම ප්‍රතිපාදනයක් සකස් වෙන්නේ නැහැ. ඒ සකස් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි කෝෂිලා හංසමාලි සහෝදරියට 9 වෙනිදා සිට උණ රෝගයේ වැළඳෙමින් හිටියේ. ඇයට උණ ගැනුණා 9 වෙනිදා වෙද්දී ඒ උණ ගැනීමෙන් පසුව පවා ඇයට ප්‍රතිකාර ලබා දීම සඳහා මැදිහත් වීමක් කරේ නැහැ. ඉතින් දිගින් දිගටම එතන ඉඳලත් අපි ඉල්ලා සිටියා නීතිඥයෝ මැදිහත් වුණා. සියලු දෙනා ඉල්ලා හිටියා ඇයව රෝහල්ගත කරන්න ඇයට ප්‍රතිකාර ලබා දෙන්න කියලා. 9 වෙනිදා සිට 12 වෙනිදා දක්වා මේ ගෙවිච්ච දවස් 4 ඇයට ප්‍රතිකාර කරේ නැහැ. 10 වෙනිදා රාත්‍රී ඇයට ගොඩක්ම අමාරු වුණා. අපිට වාර්තා වුණා ඇයට හොඳටම අමාරු වුණා, හුස්ම ගන්න බැරි වුණා කියලා. ඒ වෙලාවෙත් රෑ රෝහලකට ගෙනියන්න බෑ කියන පදනමින් ඇයව රෝහලකට ගෙනිච්චේ නැහැ. ඒකට මෙතන ඊටාම බරපතල ලෙස මානුෂීය නීති කඩකිරීමක්, රැඳවියන්ගේ මානුෂීය අයිතිවාසිකම් අහිමි කිරීමක් තියෙනවා. ලෙඩ වෙච්ච කෙනෙකුට බෙහෙත් කරන එකක් ලෙඩ බෝ කරන එක. ලෙඩ බෝ වෙනවා කියන අවදානම හොඳින්ම දැනම ඔවුන්ව ඒ අවදානමට ගොදුරු කිරීම. දෙවෙනි එක තමයි ඔවුන් රෝගී වුණාට පස්සේ අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබා නොදීම. ඒක බරපතල තත්ත්වයක්. මොකද මේ දේශපාලඥයෝ බන්ධනාගාරගත වෙනකොට දේශපාලඥයන්ව මැටි ඇමතිවරුන් අත්අඩංගුවට අරගෙන ඔවුන්ට මහජන දේපල විනාශ කිරීම පිළිබඳ චෝදනා සහිතව ඔවුන් අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ අත්අඩංගුවට අරන් ඔවුන් බන්ධනාගාරගත කරනකොට කෙලින්ම යන බන්ධනාගාර රෝහල්
කෙලිම කිසිම ලෙඩක් නැතුව කිසිම ලෙඩක් පිළිබඳ සාක්ෂියක් නැතුව කෙලින්ම යන්නේ බන්ධනාගාර රෝහලට. අපි දැක්කනේ බැසිල් රාජපක්ෂලා අත්අඩංගුවට ගත්ත වෙලාවේ හැසිරිච්ච විදිය කෙලින්ම බන්ධනාගාර රෝහලට ගියේ. ඒ විතරක් නෙවෙයි සමහර මැති ඇමතිවරු බන්ධනාගාර රෝහලටත් නෙවෙයි ඔවුන් ජාතික රෝහලට ගිහිල්ලා නැවතුනේ. ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරා කිව්වට එක දවසක්වත් බන්ධනාගාරේ හිටියේ නැහැ. හිටියේ ඉස්පිරිතාලෙට වෙලා. ඉහෙන් බහින ලෙඩක් නැතුව. නමුත් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙනුවෙන් නිදහස් සෞඛ්‍ය අයිතිය වෙනුවෙන් ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වෙනුවෙන් උද්ඝෝෂණය කරපු අරගල කරපු මේ කම්කරු ක්‍රියාකාරිකයන්ට ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ට ලෙඩේ බෝ කරනවා විතරක් නෙවෙයි අසනීප වුණාට පස්සේ වෛද්‍ය ප්‍රතිකාරවත් ලබා දෙන්නේ නැහැ. ඇයට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඇයට වෛද්‍යවරයෙක් මුණගස්සන්න කියන එකට බලපෑම් කිරීම සඳහා ඒ බලපෑම කිරීම සඳහා අවසානයේදී සියලුම දේශපාලන පක්ෂවලටයි වෘත්තීය සමිති වලටයි මානව හිමිකම් සංවිධාන වලටයි නීතිඥයන්ටයි තානාපති කාර්යාල වලට පවා මැදිහත් වෙන්න සිද්ධ වෙන තත්ත්වයක් ආවා. ඊට පස්සේ තමයි ඇයගේ PCR පරීක්ෂණයේදී ඇය රෝගී වෙලා කියන එක ඊයේ හවස වෙද්දී දැනගන්නේ. ඒකට ප්‍රශ්නයක් තියෙනවා. ඉතුරු 4 දෙනා සම්බන්ධෙනුත් මේ අවදානම මෙලෙසම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ දිගින් දිගටම මේක කියද්දි මේක කිසිසේත්ම සැලකිල්ලට නොගත්තේ. මොකද එකක් තමයි නීතිපතිවරයා අගෝස්තු මාසේ මුල නිර්දේශයක් නිකුත් කරලා තියෙනවා බන්ධනාගාරවල තදබදය අඩු කිරීම සඳහා අපදිය හැකි සියලු දෙනාට අප දෙන්න කියලා. හැබැයි අපදිය හැකි සියලු දෙනාට අප දෙන්න කිව්වට ඒකේ නිශ්චිත කරලා තියෙනවා අහවල් වැරදි කියලා. දැන් උදාහරණයක් විදිහට ඒකේ තියෙන මත්ද්‍රව්‍ය වැරදි. එහෙම තියෙනවා. හැබැයි උද්ඝෝෂකයන්ට දෙන්නේ නැහැ. අපදිය හැකි සියලු දෙනාට අප දීලා කොවිඩ් පැතිරීම වළක්වා ගන්නවා කියන මූලික නිර්දේශයේ උද්ඝෝෂකයන්ට ආණ්ඩුවට විරුද්ධ මත දක්වන්නන්ට ආණ්ඩුවට අභියෝගයක් වෙලා තියෙන අයට ඒගොල්ලන්ට අප දෙන්නේ නැතුව මත්ද්‍රව්‍ය හොරකම් වගේ චෝදනා ටිකක් දාලා තියෙනවා. ඒවට තමයි අප දෙන්නේ. ඉතින් එහෙමනම් අපදිය හැකි ඕනෑම වරදකට අපදිය යුතුයි කියලා දාන්නවා. එහෙම දාලා නැහැ. එතකොට මේ නීතිපතිවරයාගේ නිර්දේශය පවා අපි අධිකරණ අමාත්‍යවරයාටත් එක්ක කිව්වා නීතිපතිවරයාගේ නිර්දේශය පවා දේශපාලන පරිගැනීම් කිරීම සඳහා ඉඩකඩ තියාගෙන තමයි ඒක කරලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි අප ලබා ගැනීම සම්බන්ධ ප්‍රශ්න ගනිද්දී අපි දැක්ක පහුගිය කාලේ කොහොමද උනේ කියලා අර ලක්පොහොර සමාගමේ රුපියල් කෝටි 2කට වඩා මහජන මුදල් වංචා කරා කියලා චෝදනා තිබුණු අය පහුගිය නොවැම්බර් මාසේ නිකම්ම නිදහස් කරලා අරපු හැටි අපි දැක්කා. රුපියල් මිලියන් 600ක සිල් රෙදි ලබා දීම සඳහා මහජන මුදල් විනාශ කරා කියලා චෝදනා ලැබපු අනුෂ පැල්පිටලට අර හිටපු ජනාධිපති ලේකම්ලට ඒගොල්ලෝ කොහොමද නිදහස් වුනේ ඒගොල්ලන්ගේ චෝදනාත් කොහොමද අයින් වුනේ කියලා අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි රජයට බදු නොගෙවා මහජන මුදල් විශාල ප්‍රමාණයක් වංචා කිරීම සම්බන්ධ චෝදනා ලැබලා හිටපු ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ මත්පැන් නිෂ්පාදනාගාරයට ඒ නිෂ්පාදනාගාරයේ බලපත්‍රය නැවත දඩයක් අය කිරීමෙන් පවා නැතුව බදු වංචාවට ඉඩ දීලා නැවත බලපත්‍ර නිකුත් කරේ කොහොමද කියලා අපි දැක්කා. ඒ නිසා මහජන මුදල් පොදු දේපල විනාශ කිරීමට අදාළව ඒ චෝදනා තිබුණාට මෙච්චර කල් කටයුතු කරපු විදිහ අපි දැක්කා. ඒ විතරක් නෙවෙයි පහුගිය සැප්තැම්බර් 8 වෙනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ තිබුණු දත්ත මැකී යාම සම්බන්ධ ඊට අදාළ දත්ත සැකසුම් ආයතනයේ ඒ දත්ත යොමු කරන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයාව අත්අඩංගුවට ගත්තා. ඔහුට ඉදිරිපත් වෙලා තිබුණු චෝදනාවත් පොදු දේපළ වලට අනර්ථයක් සිදු කිරීම. මොකද ඖෂධ නියාමන අධිකාරිය දත්ත කියලා කියන්නේ පොදු දේපළ. ඒතර පොදු දේපළ වලට අනර්ථයක් සිදු කිරීම කියන චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට අරගෙන ඔහුව පහුවදාම අප පිට මුදා හැරියා. එතකොට පොදු දේපළ චෝදනාව කියන්නේ අප දෙන්න බැරි චෝදනාවක් නෙමෙයි. මොකද අර ඖෂධ නියාමන අධිකාරියේ මේ අයට චෝදනා කරලා තියෙන්නේ මේ උද්ඝෝෂකයන්ට චෝදනා කරලා තියෙන්නේ අඩි 2.5 ප්‍රමාණයේ කාඩ්බෝඩ් පෙට්ටියක් කාඩ්බෝඩ් සහ රිජිෆෝම් වලින් හදපු පෙට්ටියක් ගිනි තැබීම නිසා මාර්ගයට හානියක් වුණා කියලා. හැබැයි අර සිදුවීමේදී චෝදනාව තියෙන්නේ ෆයිල් 5000කට වැඩි ගණනක් ඊටාම වැදගත් ඖෂධ සම්බන්ධ ඖෂධ ලියාපදිංචි කිරීම සම්බන්ධ ඖෂධ සමාගම් ලියාපදිංචි කිරීම සම්බන්ධ ලියාපදිංචි ඉවත් වෙන දින සම්බන්ධ කල්ලිකුත් වෙන දින සම්බන්ධ ලියාපදිංචි ප්‍රතික්ෂේප කරපු ඖෂධ සම්බන්ධ අසාදු ලේඛනගත කරපු සමාගම් සම්බන්ධ ඊටාම වැදගත් තොරතුරු සහිත ෆයිල් තමයි එතන විනාශ වුනේ. ඒක රටේ පොදු මහජන සෞඛ්‍යයට අදාළ ප්‍රශ්නයක්. නමුත් ඒකට අප ලබා දුන්නා. ඒ පොදු දේපල සම්බන්ධ අප ලබා දුන්නා. දැන් මේ පාරේ කාපට් එකට හානියක් වුණා කියලා තහවුරු කළ නොහැකි හානියක් ඉදිරිපත් කරමින් තමයි මේ මාසයකට වැඩි කාලයක් තිස්සේ මේ අය සිරගත කරලා තියාගෙන ඉන්නේ බන්ධනාගාරය ඇතුළේදී කොවිඩ් බෝවීම සඳහා හිතාමතාම අවධානමට ගොදුරු කරලා තියෙනවා. කොවිඩ් වැළඳුනාට පස්සේ ප්‍රතිකාර ලබා දීමෙන් වැළකී ඉඳලා තියෙනවා. දැන් මේ 4 දෙනාටම ප්‍රතිකාර ලබා දීමෙන් වැළකී සිටියා. අගෝස්තු මාසේ 24 ඉඳලා 27 දක්වා තල්දෙන බන්ධනාගාරේ හිටපු 3 දෙනාට කොවිඩ් ආසාදිතයි කියලා දැනගෙනත් ප්‍රතිකාර ලබා දීම ලබා නොදී හිටියේ. එතකොට ප්‍රශ්නයක් තියෙනවා මරන්නද ගියේ කියලා.
කොවිඩ් ආසාදිතයි කියලා ප්‍රතිඵලය ආවට පස්සේ ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළේ නැත්තේ මරන්න දෙයක කරේ කියන බරපතල සැකේ තියෙනවා. ඒක කෝෂිලා හංසමාලි සහෝදරියට අදාළව ගත්තොත් 9 වෙනිදා ඇයට උණ හැදිලා 10 වෙනිදා රාත්‍රියේ හුස්ම ගන්න අමාරු තත්ත්වය ඇවිල්ලා තියෙද්දි ඇයට ප්‍රතිකාර නොකළේ. ඇයව රෝහලකට අරන් ගියේ නැත්තේ. බන්ධනාගාර රෝහලට හෝ ජාතික රෝහලට අරන් ගියේ නැත්තේ ජීවිත හානියක් කිරීම සඳහා චේතාන්විතව කටයුතු කරාද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා මිනිමැරීමට තත් කිරීම සම්බන්ධ නඩු පවරන්න ඕනේ මේ බලධාරීන් සියලු දෙනා. මේ කරමින් යන දෙයට. මොකද දැනටමත් බන්ධනාගාර ඇතුලේ ඉතාම බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ අයුක්තිය මේ අසාධාරණ සිදුවීමින් යන අතර මේ කෝෂිලා හංසමාලි සහෝදරිය සහ ඒ සිරගතව ඉන්න අනිත් අය. ඒ පස් දෙනා ඔවුන් අරගල කරේ කුමක් සඳහා? ඔවුන් අරගල කරේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය වෙන්නේ. අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න, අධ්‍යාපනය මිලිටරීකරණය කරන්න ගෙනාපු අනපනත් වලට විරුද්ධව ඔවුන් අරගල කරේ. මේ රටේ නිදහස් අධ්‍යාපන අයිතිය කියලා කියන්නේ විශාල පොදු වශයෙන් සමාජ ලැබපු ජයග්‍රහණයක් විදිහට තියෙන එක. අර සමහර වෙලාවට කියනවා මේ ලංකාවේ ඉන්නකොට සතුටු වෙන්න තියෙන සාධක දෙකක් විදිහට තියෙන්නේ අඩු වැඩි වශයෙන් විනාශ වෙලා හරි නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය පහසුකම් අවම වශයෙන් හරි ඉතුරු වෙලා තියෙන එක. ඒ ඇරෙන්න මේකේ මොකක්වත් ඉතුරු වෙලා නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අයිතිය පවා උදුර ගන්න යනවා. දැන් අපේ රටේ ජනතාව ගත්තොත් ඒ ගොඩක් වෙලාවට මිනිස්සු දෙමව්පියෝ හිතන්නේ කොහොමද? දෙමව්පියෝ හිතන්නේ අපේ ජීවිත විනාශ වෙලා තියෙනවා. අපේ ළමයින්ගේ ජීවිතේක නොවෙන්න නම් ළමයින්ට උගන්ව ගන්න ඕනේ. එතකොට මේ අවසාන බලාපොරොත්තු තියලා තියෙන්නේ මේ රටේ මිලියන් ගාණක් මිනිස්සු පහළ පාන්තික මිනිස්සු ඒගොල්ලෝ තමන්ගේ අවසාන බලාපොරොත්තු තියලා තියෙන දරුවෝ සම්බන්ධ නිදහස් අධ්‍යාපන අයිතිය මත. ඒ නිසා නිදහස් අධ්‍යාපනය විනාශ කරන ඒ අයිතිය විනාශ කරන අනපනත් එද්දී ඒවට විරුද්ධව විශාල මහජන කැළඹීම් මහජන නැගිටීම් ඇති වෙනවා. පහුගිය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතර විරුද්ධව ගොඩනැගිච්ච මහජන ව්‍යාපාරය කියලා කියන්නේ මෑත ඉතිහාසයේ එවැනි ගොඩනැගිච්ච විශාලම මහජන නැගිටීම්. සියලු පාර්ශ්වවල මිනිස්සු එකතු වෙච්ච සියලු වෘත්තීය සමිති කලාකරුවෝ විශ්වවිද්‍යාල ආචාර්යවරු මේ සියලු දෙනා ශිෂ්‍යයෝ මේ සියලු දෙනා එකට එකතු වෙච්ච දැවැන්ත මහජන ව්‍යාපාරයක්. ඒ විදිහටම තමයි සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි මහජන ව්‍යාපාර නිර්මාණය වුනේ. එතකොට ඊටාම පැහැදිලි මේ කෝෂිලා හංසමාලි හරි මේ සිරගත කරලා තියෙන අනිත් අය හරි ඒගොල්ලෝ පෙනී හිටියේ මිලියන් ගණනක් ජනතාවගේ විශේෂයෙන් අපේ රටේ දුක් විඳින ජනතාවගේ අයිතිවාසිකමක් වෙන්නේ. ඔවුන්ගේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. අද ගෙවල් වල අපිත් එක්ක හුරතල් වෙමින් ඉන්න දරුවගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන්. බඩේ ඉන්න කුසේ ඉන්න දරුවගේ අනාගත සුරක්ෂිතතාවය වෙනුවෙන්. ඒ නිසා මේ ඇවිල්ලා නියෝජිතයෝ. මේ කෝෂිලා හංසමාලි හරි මේ සිරගත කරලා තියෙන අනිකුත් කම්කරු ශිෂ්‍ය ක්‍රියාකාරීන් හරි ඒගොල්ලෝ ගත්තට පස්සේ ඒගොල්ලෝ මිලියන් ගණනාවක් ජනතාවකගේ ජීවිතය පිළිබඳ අභිලාෂයන් දේශපාලනය පිළිබඳ අරමුණු නියෝජනය කරන නියෝජිතයෝ ඒගොල්ලෝ. ඒකට නියෝජිතයන්ට මේ දේ කරන්නේ ඒ අර මිලියන් ගණනක් ජනතාවට කරන්න හිතාගෙන ඉන්න දේ තමයි මේ කරන්නේ. මේ කරන්නේ ලෙඩ බෝ කරලා මරන්න වෛද්‍ය ප්‍රතිකාර පවා නොදී ඉන්න ඊටාම අනීතික ලෙස අයුතු ලෙස අප ලබා නොදී සිරගත කරලා මාස ගණන් තියාගෙන ඉන්න දැන් මේ ක්‍රියා කරමින් ඉන්නේ කොහොමද කියන එක සම්බන්ධ අපේ රටේ ජනතාව විශේෂයෙන් තමන්ගේ දරුවන්ගේ අනාගතය ගැන හිතන අධ්‍යාපනයේ අයිතිය ගැන හිතන නිදහස් අධ්‍යාපන අයිතියට අත තියනවා කිව්වට පස්සේ සංවේදී වෙන ජනතාව මේක පිළිබඳ විශේෂයෙන් සැලකිය යුතුයි විශේෂයෙන් අවධානය යොමු කළ යුතුයි අපි ජනතාවගෙන් අහනවා මේ දේශපාලන ක්‍රියාකාරීන් වෘත්තීය සමිති ක්‍රියාධරයන් ශිෂ්‍ය නායකයන් ඒ අය මෙවැනි මර්ධනයකට සූදානමින් තමයි මේ අරගලවල ඉන්නේ ඒ අරගලවලදී ඔවුන් මේ මර්ධනයට මුහුණ දෙනවා මර්ධනයට මුහුණ දීම සම්බන්ධව උන්ට අවබෝධයකුත් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන් විසින් පෙනී සිටින ඒ සටන් පාට. ඔවුන් විසින් ඉදිරිපත් කරන ඒ ඉල්ලීම් එක්ක බැඳිලා තියෙන ජනතාවගේ අයිතිවාසිකම්. ඒ අයිතිවාසිකම් භුක්ති විඳින ජනතාව, ඒ ජන කොටස් ඒ වෙනුවෙන් පෙනී ඉන්න ජනතාව මේ සම්බන්ධ දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේවා ඉස්සරහා මේ අසාධාරණයන් ඉස්සරහා උකටලීව උදාසීනව වෙන දෙයක් වෙච්ච දෙන් කියලා වෙන දෙයක් බලාගෙන දෙන දෙයක් කාලා ඉන්න එපා කියලා. එහෙම ඉන්න එපා. නිදහස් අධ්‍යාපනයේ අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා සටන් වැදුණුසේම මේ ඒ සඳහා සටන් වැදුණු ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සහ මේ ඊටාම අසාධාරණ ලෙස අයුක්ති සහගත ලෙස එල්ල කරන මර්ධනයට එරෙහිව ජනතා බලවේගයක් පෙළ ගැසිය යුතු තියෙනවා. ඉතින් ඒ නිසා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත පරාජය කරන්න වගේම ඒ පනතට එරෙහිව සටන් කිරීම නිසා අද මර්ධනයට දණ්ඩනයට සහ දඩයමට ගොදුරු වෙලා ඉන්න මේ සිසුකම්කරු ක්‍රියාකාරීන් ජනතා නියෝජිතයන් ඒ අයව
ඒ අයට එල්ල වෙලා තියෙන මර්ධනයෙන් ඒ අයව මුදවා ගැනීම සඳහා මේ මර්ධනය නතර කිරීම සඳහා පුළුල් මහජන ව්‍යාපාරයක් ගොඩනැගිය යුතු තියෙනවා. ඒ නිසා අපි ජනතාවට ආරාධනා කරනවා ඒ ව්‍යාපාරය ගොඩනගමු. ඒ වගේම මේ අත්අඩංගුවට ගත්ත අයට ලෙඩ බෝ කරමින් ඔවුන්ට ප්‍රතිකාර ලබා නොදෙමින් ඔවුන්ව මරා දැමීමට උත්සාහ කරනවා කියලා පෙනෙමින් ඉන්න ඒ ක්‍රියාවලිය කොටස්කරුව බවට පත් වෙලා ඉන්න දේශපාලන තන්ත්‍රයේත් නිලධාරී තන්ත්‍රයේත් කාටත් අපිට කියන්න තියෙන්නේ මේක සම්බන්ධ ස්ථීරවම වන්දි ගෙවන්න වෙනවා ඔබට. ඒ නිසා මේක සෙල්ලමක් නෙවෙයි, මේකට වන්දි ගෙවන්න වෙනවා ජනතාවගේ අධිකරණයක් ඉදිරිපිට මේ සම්බන්ධ විභාග කරන්න අපි සූදානම්. ඒ නිසා මේක සම්බන්ධ වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න කියලා ඒගොල්ලන්ට අපි කියනවා. ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ අයුක්තිය ඉදිරිපිට ඒ අසාධාරණයට අයුක්තියට සහ මේ එල්ල වෙලා තියෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී තත්ත්වයට මර්ධනයට එරෙහිව පෙළ ගැසෙන්න සංවිධානය වෙන්න කියලා.